පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ සඳහන් වෙන තරමක් ගැඹුරු සූත්‍රයක් වන භාවනා කර්මස්ථානයක් දෙවන මේ චප්පානක කියන සූත්‍ර දේශනාව තමයි මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙන විට ධර්ම දේශනා දෙකක් සිදු කරලා තියෙනවා. මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ චප්පානක සූත්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව. දෙවෙනි ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුනා මේ පන්සිල් වල තියෙන වැදගත්කම සහ සිල් ආරක්ෂා කිරීමේ තියෙන වටිනාකම් පිළිබඳව. එමනම් තුන්වෙනි ධර්ම දේශනාවට ප්‍රවේශයක් හැටියට ඒ කාරණාව ටිකක් සිහිපත් කළොත් පන්සිල් ආරක්ෂා කරන එක සසරින් මිදෙන්න කොයිතරම් උපකාර වෙනවද? අපේ බුදුරජාණන් වහන්සේ ඒ පන්සිල් ආරක්ෂා කිරීම පිළිබඳව දේශනා කරපු විශේෂ කරුණු කාරණා රාශියක් තියෙනවා. අපි සාකච්ඡා කරන්නට යෙදුනේ පළවෙනි සිල් පදය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිල් පදය පිළිබඳව. අපි එතනදි සිහිපත් කළා යම් කෙනෙක් තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නම් ආන් ඒ ඝාතනය සිදු කරගන්න කටයුතු කරන කාලය තුල පහළ වෙන සිත් ප්‍රමාණයේ විපාක සිත් ගණනට අපිට විපාක විඳින්න සිද්ධ වෙන බව. මොකද ෂණයකට නැත්නම් ඇහි පිල්ලමක් ගහන තරම් සුළු කාලයකට අපේ හිතේ උපදින සිතුවිලි ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගාණක් බවයි සඳහන් වෙන්නේ. එතකොට ඒ කෝටි ප්‍රකෝටි ගාණක් සිත් අතර විපාක සිත් කී ලක්ෂයක් උපදිනවද? ආන් ඒකයි එක සතෙක් මරහම අපට දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවල ඒ විදිහටම ඒ වගේම මැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ කාරණාව මෙහෙම සිදු කරාම කවුද අපට දඬුවම් දෙන්නේ? අපේ සමාජය නම් වරදක් කරාම උසාවියට පමුණවනවා. එතකොට විනිසුරුවොත් ඉන්නවා. ඒ අය තීරණය කරනවා මෙච්චර මේ වරද වෙනුවෙන් දඬුවම් තියනවා කියලා. විනිසුරුගේ තීරණය මත අපිට දඬුවම් නියම වෙනවා. නමුත් එතකොට අපි මේ කරන ප්‍රාණඝාතය ආදී මේ මහ වැරදි වලට අපට දඬුවම් කරන විනිශ්චයකාරයා කවුද? එහෙම විනිසුරුවෙක් නැහැ. දඬුවම් කරන විනිසුරුවෙක් නැහැ. ඒ හින්දා ඒ දඬුවමේ සීමාවත් බොහොම දිගයි. එකම විනිසුරුවයි ඉන්නේ. කිසිම පැත්තකට පක්ෂපාතී නැහැ. ඒ නිසා හරියටම වරද කරන පුජ්‍යලයාට නිසි දඬුවම නිසි විදිහටම පමුණවනවා. කවුද ඒකම විනිසුරුවා? තරාතිරමක් සීමාවක් මායිමක් මොකවත් බලන්නේ නැතුව දඬුවම් කරන එකම විනිශ්චයකාරයා තමයි ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ තීරණය කරන්නේ මේ වැරදට මොහුට කොච්චර දඬුවම් ලැබෙනවද කියලා. ආන්ගේ ප්‍රමාණයට අපිට මේ සංසාරේ දුක් විඳින්න සිද්ධ වෙනවා අපි කරගන්න මේ සිල් පද උල්ලංඝනය කිරීමෙන් කරන අකුසල කර්මයන් එක්ක. ඒක නිසානේ භාග්‍යතුන් වහන්සේ මේ සීලය හොඳට ආරක්ෂා කරන්න කිව්වේ. ආන් එතන පැහැදිලි කළා මේ සිල් දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කියලා. එහෙම ක්‍රමයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා දිවි හිමියෙන් ආරක්ෂා කරන ක්‍රමය. මොකද්ද මේ දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා කිව්වේ? දිවි හිමියෙන් කියලා කිව්වේ මගේ ජීවිතේ නැති වුණත් සිල් පදේ කඩන්නේ නැහැ කියන එක. මට වඩා මේ සිල් පදයට කරු කරනවා. ඒ නිසා ජීවිතයට වඩා ඒ සීලය උතුම් කොට සලකන එකටයි කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. ආන් ඒ සිල් රකින්න ක්‍රමය පිළිබඳවත් පැහැදිලි කළා. මේකට උදාහරණත් බොහොමයක් අපේ ධර්මයේ තුලින්ම සඳහන් කරලා තියෙනවා. පිළිතුරු එක කාරණාවක් විතරක් සිහිපත් කරලා අපි ධර්ම දේශනාව ඉදිරියට තව ටිකක් සාකච්ඡා කරමු. චක්කන කියලා එක ළමෙක්
මේ ළමයාගේ අම්මට ගොඩාක් අසනීපයි. වෙද මහත්තයා කියලා තිබුණා චක්කනගේ අම්මා සනීප කරලා දෙන්න නම් හාවෙකුගේ මස් ඕන කියලා. අයියා කීව චක්කනට ගිහිල්ලා හාවෙක් අරගෙන එන්න කියලා. මෙයා හාවෙක් හොයාගෙන යනකොට දැලක පැටලිලා ඉන්න හාවෙක් මෙයාට හම්බුණා. මෙයා හාව දැලෙන් ගලවලා අතට ගත්තාම මේ අත්ලට දැනෙනවා හාවගේ පපුව ගැහෙන තරම. මට හිතුණා මේ ජීවිත බයෙන් හින්දානේ මේ ගැහෙන්නේ. මගේ අම්මගේ ජීවිතේ බේරන්න මෙයාගේ පණ නැති කරන්න ඕනේ. කෙනෙකුගේ පණ නැති කරලා කෙනෙකුගේ පණ බේරලා ඇති වැඩේ මොකද්ද? හාව බිමින් තියලා කිව්වා උඹ යමන් උඹේ ජීවිතේ හොයාගෙන. ආපහු ගෙදර එනකොට අයියා ඇහුවා හාවෙක් හම්බුන්නේ නැද්ද කියලා. හම්බුණා කිව්වා. කොයි කියලා ඇහුවා. මං දැලේ හිටපු උහුට ජීවිතේ හොයලා දීලා යන්න කිව්වා කියලා. ඒ වෙලාවේ අයියා ඇහුවා එහෙනම් ඔබට අම්මට වඩා හාව වටිනවද කියලා. හැබැයි එහෙම අහනකොට ආයෙ දුක හිතුණා. අම්මා ගාවට කියලා සත්‍යක්‍රියා කෙළුවා. මම හැබැවින්ම ප්‍රාණඝාතයට කැමති නැති හින්දා මං ඒ සතාට ජීවිතේ බේරලා දුන්නා. ඒ සතාගේ ජීවිතේ නැති කරලා මගේ අම්මගේ ජීවිතේ රැකලා ඇති වැඩක් නැති හින්දා. සත්‍ය වශයෙන්ම මං ඒ සීලය ආරක්ෂා කරපු බව ඇත්තනම් මගේ අම්මා සුවපත් වෙන්න ඕන කියලා සත්‍යක්‍රියාවක් කෙරුවා. ඒ සත්‍යක්‍රියාවෙන් අම්මා සනීප වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සීලය ආරක්ෂා කරපු කෙනෙකුට එහෙම කරන්න බැරි දෙයක්වත් නැති තරම්. හැබැයි පින්නතුනි ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට බෝධි මූලයේදී වැටහුණ දෙයට ධර්මය කියනවා මිසක් මේ ඔබටවත් මටවත් හිතෙන දෙයට ධර්මය කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙලා යමක් දේශනා කළා නම් ඒකයි ධර්මය. නැතුව අපිට හිතෙන දේවල් ධර්මය කියලා කියන්න ගත්තොත් එහෙම වුණොත් ලෝක සත්වය සුවපත් වෙනව නෙමෙයි ලෝක සත්වය අනාථ වෙනවා. ආන් ඒක නිසා අපේ භාග්‍යතුන් වහන්සේ අවසර දෙන්නේ නැහැ රහතන් වහන්සේ නමකටවත් තමන්ට හිතෙන දේවත් තමන් රහත් වෙච්ච හැටිවත් ශ්‍රාවකයන්ට කියන්න අවසර දෙන්නේ නැහැ. නමුත් අපේ සමාජයේ අද සමහර අය නම් කියනවා පොතපත කියවලා ධර්ම දේශනා කරලා වැඩක් නැහැ. තව කෙනෙකුගෙන් ඉගෙනගෙන ධර්ම දේශනා කරලා වැඩක් නැහැ. තමන් මේ ප්‍රතිපදාව අධ්‍යයනය කරලා තමන් මේ ප්‍රතිපදාවේ හැසිරීලා අවබෝධ කරගෙන ශ්‍රාවකයට දේශනා කරන්න කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට ඒ ක්‍රමේ වැරදි. ඒකනේ රහතන් වහන්සේට කිව්වේ උන්වහන්සේ ඉගෙන ගත්ත දේ ශ්‍රාවකයට කියන්න එපා කියලා. ඇයි? උන්වහන්සේ රහත් වෙච්ච හැටියටවත් උන්වහන්සේ ලබාගත් අවබෝධයෙන්වත් අපට රහත් වෙන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ බණ අහන ඔබත් බණ කියන මමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒ සියලු දෙනාමත් කවදා හරි දවසක මේ සසරින් මිදෙන්නම ඕනේ. මේකෙන් මිදෙන්න නම් කවදා හරි දවසක ඒ අති උතුම් අරහත්වය හොයාගන්නම වෙනවා. එහෙමනම් පින්නතුනි මේ ලෝකේ තාම ඉපදිලා නැති අයගෙත් ඉපදිලා ඉන්න අයගෙත් ඉපදිලා නැති අයගෙත් මේ වෙනකොට ජීවිතය අවසන් කරපු අයගෙත් කවද දවසකද කොයි වාගේ දවසකද කොයි වාගේ තැනකදීද කාගෙන් බණ අහලාද මොන විදිහින් ධර්ම ශ්‍රවණය කරලාද ඒ අය නිවන් දකින්නේ කියන කාරණාව දන්නවනම් මේ ලෝකේ කෙනෙක් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරමයි. මේ බණ අහන ඔබටත් බණ අහන මටත් ওই නිවන කියන තැනට දවසක යන්න පුළුවන්. හැබැයි මම යන දවසයි මම යන විදිහයි ඔක්කොම දන්නේ භාග්‍යතුන් වහන්සේනේ. නිවන කියලා කියන්නේ එක තැන. නමුත් අපි විවිධයි. අපි සියලු දෙනාම යා යුත්තේ ඒ නිවන කියන එකම තැනට. ආන් එතෙන්ට යන්න ඔබටයි මටයි පෞද්ගලික වෙන්ුණ වෙනම පාරක් තියෙනවා. මගේ පාරේ ඔබ යන්නේ මගේ පාරේ ගියට ඔබට වැඩක් නැහැ. ඔබේ පාර මට හරියන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම එතෙන්ට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් නෙමෙයි අසංඛ්‍ය ගානකට නමුත් එතෙන්ට යන්න ඒ පාර වෙන වෙනම තියෙනවා.
හැබැයි අපේ බුදු පියාණන් වහන්සේට ආන්ගේ පාර හරියටම පේනවා. අපේ පෞද්ගලික පාර අපිට විවෘත කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය ඇතුළේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය ඇතුළේ විවෘත වුණා මිසක් තව කෙනෙකුගේ ධර්ම රත්නයක් ඇතුළේ තව කෙනෙකුගේ සිතවිල්ලක් ඇතුළේ අපේ නිවනට පාර විවෘත වෙන්නේ නැති හින්දායි රහතන් වහන්සේටත් දේශනා කළේ තමන් රහත් වෙච්ච හැටි ශ්‍රාවකයට දේශනා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව දේශනා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේට වැටහිච්ච දේ දේශනා කරන්න කියලා. අපේ භාවනා අත්දැකීම් ශ්‍රාවකයන්ට කියලා ඒ අය මුලා කරනවට වඩා භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම ශ්‍රාවකයට කියලා දෙන්න කියලායි දේශනා කළේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම තමයි අපි කතා කරන මේ නෛර්යානික ශ්‍රී සද්ධ ධර්ම රත්නය. මේ 84000ක් මුළු ධර්මස්කන්ධයම භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීමයි. එය තමයි ඔබේ මගේ නිවනට තියෙන හොඳම පාර. ඒකයි මම කිව්වේ අපට වැටහෙන දේ නෙමෙයි ධර්මයේ වෙන්නේ. මහබෝසතාණන් වහන්සේට එදා බෝධි මූලයේදී වැටහුණා නම් යමක්. ඒ වටහා ගැනීම තුළින් සර්වඥතා ඥාණයෙන් අපිට දේශනා කළා නම් යමක්. ආන් ඒකටයි මේ ලෝකේ ධර්ම රත්නය කියලා කියන්නේ. ඒ ධර්ම රත්නයෙන් විතරයි අපේ සසර ඊතර යන පාර අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසායි අපි සඳහන් කළේ මුල් දේශනාවෙත් පැහැදිලි කළා අපි රකින්න සීලයන්ට වඩා උතුම් සිල් රකින්න අසිත කාල දේවල වාගේ තාපසවරු හිටියා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් අහසින් ගියපු අය හිටියා. පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා. හැබැයි සසරින් මිදුනේ නැහැ. සෝවාන් කියන ආර්ය මාර්ගඵලයේ හම්බුනේ නැහැ. එය ලැබුණේ මේ ධර්ම රත්නයේ තුලින්ම නිසාමයි බුදු පියාණන් වහන්සේ සිංහනාද කරලා තියෙන්නේ. මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය තුල මිසක් වෙන කොහෙවත් බිහි වෙන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා පින්නතුනි මේ ධර්ම රත්නයේ ගැඹුර අපිට හිතා ගන්න බැරි තරම්. හැබැයි ඒ ධර්ම රත්නයේ ගැඹුරුම තැන කීවේ මේ ශ්‍රද්ධාවටවත් සීලයටවත් සමාධියටවත් නෙමෙයි. ඒ කියන්නේ ඒ දේවල් මේ ධර්මයේ නෑ කියන එකද? තියෙනවා. මේ ධර්මයේ ගැඹුරුම තැන නෙමෙයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ගැඹුරුම තැන නෙමෙයි සීලය කියලා කියන්නේ. ගැඹුරුම තැන නෙමෙයි සමාධිය කියලා කියන්නේ. එහෙමනම් මේ ධර්ම රත්නයේ ගැඹුරුම තැන මොකද්ද? ආන්ගේ ගැඹුරු තැනට තමයි කියන්නේ මාර්ග ප්‍රඥාව කියලා. සසරින් මිදෙන මාර්ගඵල නුවණ මාර්ග ප්‍රඥාව කියලා කියන්නේ ශාසනයේ ගැඹුරුම තැනට. නිවැරදි සීලයකට එන්න හොඳ ශ්‍රද්ධාවක් හොඳ සමාධියක් තියෙන්න ඕනේ. නිවැරදි සීලයකට එන්න හොඳ ශ්‍රද්ධාවකුයි හොඳ සමාධියකුයි තියෙන්න ඕනේ. වගේම හොඳ ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ. ආන් ඒ සියල්ලටම වඩා ඊතා තියුණු ප්‍රඥාවක් අවශ්‍යයි මේ මාර්ගඵල ලබනවා කියන කාරණාවට. ඊටාම තියුණු ප්‍රඥාවක් අවශ්‍යයි. කොයිතරම් තියුණු ප්‍රඥාවක් එතෙන්ට අවශ්‍යද කියන කාරණාව මේ මාර්ගඵල ලබන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක සාකච්ඡා කර යුතු ටිකක් ගැඹුරු කාරණාවක්. ආන් ඒ ප්‍රඥාවට කියන්නේ මේ ශාසනයේ ඒ ප්‍රඥාව ලැබෙන්නේ මෙන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් විතරයි. මාර්ගඵල ප්‍රඥාව තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ විතරයි. ඒකට කියනවා ථෙරවාදයේ විතරයි ඒක තියෙන්නේ කියලා. මොකක්ද එතකොට මේ ථෙරවාදය කියලා කියන්නේ? ථෙරවාදය කියලා කියන්නේ මහරහතන් වහන්සේලා ආරක්ෂා කරපු ධර්මය. දැන් අපි ථේරවාදී මහායාන කියලා අපි එහෙම කියනවානේ. ඒකට සමහර කෙනෙක් හිතනවා මොකක්ද මේ ථේරවාදී කියන්නේ? මොකක්ද මේ මහායාන කියලා කියන්නේ? එතකොට මේ ථෙරවාද කියලා කියන්නේ මහරහතන් වහන්සේලාගේ වාදය. එහෙම කිව්වේ මහරහතන් වහන්සේලාගේ ධර්මයේ හින්දා නෙමෙයි. මහරහතන් වහන්සේලා විසින් රැකලා ආරක්ෂා කරලා අපට දායාද කරලා දුන්න ධර්ම රත්නයේ තමයි ථේරවාදී බුදුදහම කියලා කියන්නේ. ථෙරවරුන් ආරක්ෂා කරලා දුන්න ධර්මය. එතකොට මේ ධර්මය අද කොහෙද තියෙන්නේ? ඒ ධර්මය අද තියෙන්නේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය.
ත්‍රිපිටකය කියලා කියන පොත් කීයක මේ ධර්මය අද ලියවිලා තියෙනවද? අද ලියවිලා තියෙනවා පොත් 57ක. අංගේ පොත් 57ට තමයි අපි ත්‍රිපිටකය කියලා කියන්නේ. 84000ක් ධර්මස්කන්ධය පින්නතින් ඔතන ලියන්න පුළුවන්ද? මේ තරම් දීර්ඝ ධර්මස්කන්ධයක් අපිට ওই පොත් 57 ලියන්න බෑ. එහෙනම් ওই පොත් 57කට සීමා වෙන්න කවුද මේ ධර්මයේ කෙටි කෙරුවේ? ඒක කෙටි කරන්න මේ ලෝකෙ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට පුළුවන්කමක් නැහැ. ඒක කෙටි කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි. එහෙනම් අපිට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ සාරාංශ කරලා දුන්න ටික තමයි ওই ත්‍රිපිටකයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මොන කෙටි කිරීමක් සර්වඥතා ඥානයත් එක්ක භාග්‍යතුන් වහන්සේ මේ කෙටි කළාද? අපිට අනුකම්පාවෙන් හින්දා. ඒකට එක උදාහරණයක් මම සඳහන් කරන්නේ. අපේ පින්නතුන් හැමෝම දන්නවා කරණීය මෙත්ත සූත්‍රය. මේ ඉන්න ලොකු කුඩා සියලු දෙනාටම මං හිතන්නේ පාඩම් තියෙන සූත්‍රයක්. උදේ හවස සජ්ජායනා කරන සූත්‍රයක්. ඔය කරණීය මෙත්ත සූත්‍රයේ අපේ අයට මතකද ගාථා කීයක් තියෙනවද කියලා? කරණීය මෙත්ත සූත්‍රයේ අපිට හම්බ වෙන්නේ ගාථා 10ක් විතර. එතකොට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කොච්චර දිගද? ඔය ගාථා 10 ප්‍රමාණය විතරද කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ? පින්නතනි කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ බණවර 220ක්. සංයුක්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම තරම් දිගයි අපි ඔය කියන කරණීය මෙත්ත සූත්‍රය. එතකොට බණවරක් කියලා කියන්නේ පාලි අකුරු 8000ක්. එක බණවර්ග තියෙනවා පාලි අකුරු 8000ක්. එතකොට කරණීය මෙත්ත සූත්‍රය ඇතුලේ බණවර තියෙනවා 220ක්. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ මුළු දේශනාව ඇතුලේ පාලි අකුරු කීයක් ඇද්ද? මුළු දේශනාව ඇතුලේ පාලි අකුරු 17,60,000ක් විතර තියෙනවා. එතකොට අපි කියවන මේ චූටි සූත්‍රයේ ගාථා 10 කවුද මේ දීර්ඝ දේශනාව ගාථා 10කට සම්පින්ඩණය කළේ? බුදුරජාණන් වහන්සේමයි. මේ භාග්‍යතුන් වහන්සේ අපට කෙටි කරලා දුන්න ප්‍රමාණය. එතකොට හිතා ගන්නකො මොන තරම් දැවැන්ත දීර්ඝ සූත්‍ර භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා තියෙනවද කියලා. එහෙම කෙටි කරපු නිසා තමයි පොත් 57ක් විතර ප්‍රමාණයක මේ ත්‍රිපිටකය ලියන්න පුළුවන් වුණේ. භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා දුන්න නිසා. නැත්නම් අපිට කෙටි කරන්න බෑ. එතකොට අපි පින්නතුන් යම් දවසක උත්සාහ කරනවා නම් ත්‍රිපිටකය කියවන්න. අපි කියවන්න ඕනේ මොන ත්‍රිපිටකයේද? පින්නතුන් කියවනවා නම් කියවන්න ඕනේ අර බුද්ධ ජයන්ති මුද්‍රණය කියලා තියෙන ටිකක් රතු පාටට වාගේ තියෙන ලොකු පොත. ඒ හැර වෙන ත්‍රිපිටකයක් කියවන්න ගියොත් අපිට වෙන්නේ තවත් පැටලෙන්න. මොකද තවත් ත්‍රිපිටක තියෙනවා ගොඩක්. හැබැයි ඒ වගේ තියෙන්නේ අර ත්‍රිපිටකයේ තියෙන කරුණුත් කෙටි කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ කෙටි කළා මිසක් මේ ලෝකේ වෙන කාටවත් කෙටි කරන්න පුළුවන්ද? එහෙනම් අනිත් ත්‍රිපිටකවල කෙටි කරලා කරුණු ලියහම ඒගොල්ලෝ අයින් කරපු කාරණාව ඇතුලේ තියෙන්න පුළුවන් පොත කියවන මගේ නිවන. එතකොට මේ පොතට ඇවිල්ලා තියෙන්නේ මගේ නිවන් දකින්න මාර්ගයේ අයින් වෙලා. ඒ හින්දා වෙන කෙනෙකුට මේක අයින් කරන්න බෑ කීවේ. ඒකයි ඔය පොත් 54ට කැටි කරපු ටිකේ අපේ භාග්‍යතුන් වහන්සේ මනාව අපි සියලු දෙනාගේම නිවන අන්තර්ගත කරලා තියෙනවා. එතකොට අට කතාව. අද හුඟක් අය මේ අට කතාව ප්‍රතික්ෂේප කරන අය බවට පත් වෙලා. ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා කියන අය බවට හුඟක් අය පත් වෙලා. එහෙම නිසා මේ අටුවාව අපිට රැකගෙන ගෙනල්ලා දුන්න මහා ස්වාමින් වහන්සේලාට චෝදනා කරන්නන් බවට පත් වෙලා. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට එහෙමත් බොහෝම චෝදනා කරනවා. අපේ ධර්මයේ විනාශ කෙරුවා විකෘති කෙරුවා කියලාම චෝදනා කරනවා. මේ ධර්මයේ අපිට මේ විදිහට අරන් එන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. අපේ රටට මේ ධර්මයේ ගේන්නේ
මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගෙනල්ලා දුන්න ධර්මයයි අපිට මේ තියෙන්නේ. එහෙමනම් යම් කෙනෙක් විවේචනය කරනවා නම් මේ ධර්මය අපට රැකලා දුන්න ඒ මහතෙරවරුන් වහන්සේලා ඔක්කොම විවේචනය කරගෙනයි යන්නේ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විනාශ කරපු උත්තමයෙක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සුරක්ෂිත කරලා අපිට දුන්න උත්තමයෙක්. මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙනල්ලා දුන්න අටුවා ටික උන්වහන්සේ කලේ පාළියට පරිවර්තනය කරන එක. ඒ පරිවර්තනය කළේ කවුරුවත් නැති කාලෙද? ඒ පරිවර්තනය කළේ මහරහතන් වහන්සේලා මේ රටේ වැඩ ඉන්න කාලේ. එහෙනම් මහරහතන් වහන්සේලා කාටවත් දෙනවද ධර්මයේ විකෘති කරන්න? දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකපු ධර්මය. එහෙනම් මහරහතන් වහන්සේලා අධ්‍යයනය කරමින් මහරහතන් වහන්සේලා බලමින් තමයි මේ ධර්මය උන්වහන්සේ මේ පාළියට පරිවර්තනය කළේ. ඉතින් වෙනස් කරන්න දුන්නේ නෑ. තවත් ස්වාමීන් වහන්සේ නමක් ආව ධර්මයේ ලියන්න. බුද්ධ දත්ත කියලා. නමුත් අපේ මහරහතන් වහන්සේලා බුද්ධ දත්ත ස්වාමීන් වහන්සේට මේ ධර්මයේ පරිවර්තනය කරන්න දුන්නේ නැහැ. උන්වහන්සේට කිව්වා මේ ධර්ම රත්නේ පරිවර්තනය කරන්න ඉස්සරලා අටුවා ග්‍රන්ථ පරිවර්තනය කරන්න ඉස්සරලා වෙනම පොතක් ලියන්න කියලා ඒක බලන්න. උන්වහන්සේ ලියපු පොත බලපු රහතන් වහන්සේලා උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේට මේ ධර්ම රත්නේ පරිවර්තනය කරන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ආවේ. උන්වහන්සේ ඒ වගේ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කළා. උන්වහන්සේටත් කිව්වා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියන මේ ගාථාවකට තේරුම ලියන්න. මේ ගාථාවට තේරුම ලියන්න කියලා. උන්වහන්සේ ලියපු ගාථාවේ තේරුම මොකද්ද? මේ මුළු ත්‍රිපිටක ධර්ම රත්නයේම කෙටි කරලා ගත්ත සාරාංශයක් උන්වහන්සේ අපූර්වට ලිව්වා. ආන්ගේ සාරාංශය තමයි අද අපි කියන්නේ විසුද්ධි මාර්ගය කියලා. මේ ගාථාවට ලියපු තේරුම. ඒක පරිහරණය කරලා අධ්‍යයනය කරලා තමයි මහරහතන් වහන්සේලා උන්වහන්සේට මේ ධර්මයේ පරිවර්තනය කරන්න දෙන්නේ. එහෙනම් මහරහතන් වහන්සේලා කවදාවත් ධර්ම රත්නේ වැරද්දුවේ නැහැ. නමුත් අද පහළ වෙච්ච සමහර ප්‍රඥාවන්තයෝ ඒ මහරහතන් වහන්සේලාට වඩා ප්‍රඥාවක් තිබුණා වගේ මේ කරුණ ප්‍රතික්ෂේප කර අයින් කර ශ්‍රාවකයන් නොමකට යවුවොත් ඒ අයගේ නිවන මඟ වැහිලා අපාය දොරවල් තමයි බොහෝ වෙලාවට ඇරෙන්නේ. ඒ නිසා නිර්මල ධර්ම රත්නය භාග්‍යතුන් වහන්සේටම වැටහිච්ච ධර්මයේ මොකද්ද කියන එක හොයාගෙන ඒ ධර්මයේ සරණ ගිහිල්ලා ඒ මතින් නිවන හොයාගෙන යන්න අද අපිට ඊතරම් පහසු නෑ. මොකද ධර්ම කාරණාව හරියටම මොකද්ද නිවැරදි කියලා තෝරගන්න අපිට අපහසු වෙච්ච නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මිස වෙනත් කාරණාවකින් අපිට සසරින් මිදෙන්න බැරි බව දැනගෙන බොහොම පරිස්සමට ධර්මපරියායෙම හොයාගන්න වෙනවා මේ සංසාරයෙන් ඈතර යන්න ඕනේ නිසා. ඊළඟට පින්නොතනි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ථෙරවාදයේ පිළිබඳව අපි සිහිපත් කරමින් හිටියේ. මහරහතන් වහන්සේලා රැකගෙන ආපු ධර්මයේ පිළිබඳව. ඊළඟට සඳහන් කරනවා මේ ධර්මය මේ විදිහට වැරදි කියලා අපිට හිතෙනවා නම් ඒ අපිට වැරදිලා මිසක් ධර්මයට වැරදිලා නැහැ කියලා. ධර්මයට කවදාවත් වරදින්නේ නැහැ. වැරදුනොත් වරදින්නේ අපිට විතරයි කියන කාරණාවම අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මේ ධර්මයට අනුව හරියටම යම් කෙනෙක් පන්සිල් රකින්නවා නම් ඒ පුජ්‍යලයා නිරයට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ධර්මයට අනුව යමෙක් පන්සිල් රකින්නවා නම් ඔහු නිරයට යන්නේ නැහැ. එහෙම ක්‍රමයකට උදාහරණයක් තමයි අපි මේ ධාර්මික තිස්ස රජුරුවන්ගේ කතාවෙන් චක්කනගේ කතාවෙන් සිහිපත් කරන්න යෙදුනේ. අපේ පින්නතුන්ට අද පුළුවන් නම් හරියටම නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පොරොන්දුවක් වෙන්න මේ පන්සිල් මගේ ජීවිතේ නැති වුණත් කඩන්නේ කියලා. ඒක තමයි මේ නිරේට නොයන ක්‍රමය. හැබැයි ඒක තමන්ගේ හෘද සාක්ෂියට අවංකවම කවුරු හරි කෙනෙක් අර උපාසක මහත්තයාට වගේම දෙයකට අපි වලක් කළොත් නෑ මම මැරුවත් පන්සිල් කඩන්නේ නෑ කියන තැනට ප්‍රාණඝාත කරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, වැඩි කාම සේවනයට යන්නේ නෑ, බුරු කියන්නේ නෑ, රහමෙර පාවිච්චි කරන්නේ නෑ කියන තැනට යන්න ඕනේ. යමෙක් ඒ ස්ථීර අධිෂ්ඨානයේ පිහිටියා නම් ඊළඟ තප්පරේ මැරුණොත් නිරයට යන්නේ නැහැ කියලා සහතික වෙනවා.
ඒ තරම් ශ්‍රේෂ්ඨ ක්‍රමයක් මේ පන්සිල් වල තියෙනවා. ඒ තරම් මේ සීලය හරි උතුම් කියලා පැහැදිලි කරනවා. ඒ නිසා පින්නතුනි සාමාන්‍ය අයට මොනතරම්නම් අකුසල් සිතුවිලි ගලනවද? ඒ කාරණාව අපි මතක තියාගමු. සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට මේ ජීවිතේ ගත කරනකොට කොයිතරම් අකුසල් මේ ජීවිතේට පිරෙනවද? දැන් අපි ආපහු සූත්‍රයේ මුල උදාහරණයටයි මේ යන්න හදන්නේ. එතන උදාහරණේ සඳහන් කළා ඇඟ පුරාම වන වෙලා සැරව ගලනවා වගේ දුගඳ හමන මිනිහෙක් ගැන. ඒක භාග්‍යතුන් වහන්සේගේ උදාහරණයක්. ආන්ගේ මිනිසයාගේ උදාහරණයට මේ යන්න හදන්නේ ආපහු. සාමාන්‍ය අපිට කොච්චර අකුසල් පිරෙනවද? අපි හිතන්නේ උදේ පාන්දර නිදි පැදුරෙන් අවදි වෙච්ච තැන ඉඳලා හවස නිදිහනට යනකම් අපිට වැඩියෙන්ම රැස් වෙන්නේ කුසල්ද වැඩියෙන්ම රැස් වෙන්නේ අකුසල්ද කියලා කල්පනා කරලා බැලුවොත් අපිට වැඩියෙන් හම්බ වෙන්නේ අකුසල්. එහෙනම් ඒ අතර කුසල් හම්බ වෙලා තියෙන්නේ බොහොම ටිකයි. එහෙනම් දවසේ පැය 24 තුල වැඩියෙන් හම්බ කරලා තියෙන්නේ අකුසල්, අඩුවෙන් තමයි කුසල් හම්බ කරලා තියෙන්නේ. එතකොට මාසයක් ගිහිල්ලා බැලුවොත් කුසල පක්ෂයේ බොහොම කුඩයි, අකුසල පක්ෂයේ හුඟක් ලොකුයි. අවුරුද්දක් ගිහිල්ලා බලහම, අවුරුදු 10ක් ගිහිල්ලා බලහම, අවුරුදු 50ක් විතර ගිහිල්ලා බලහම කුසල් කොච්චරද, අකුසල් කොච්චරද? දැන් එහෙනම් අපි තීරණය කරන්න වෙන්නේ නැද්ද මේ කුසල් අකුසල් පරතරයේ අකුසල් කන්දේ උසයි, කුසල කන්දේ ප්‍රමාණයයි දිහා බලලා දැන් එහෙම වුණොත් බර වැඩි තියෙන්නේ කොයි පැත්තද? අකුසල් පැත්ත. මේ අකුසල් කන්ද කරගහගෙන මට පුළුවන් වේද සුගතියකට යන්න කියලා. එහෙමනම් දැන් අපෙන් වෙනස් වෙන්න ඕනේ මොකද්ද? කුසල් පැත්ත උස ගිහිල්ලා අකුසල් පැත්තයි මිටි වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නිරන්තරයෙන්ම සාමාන්‍යයෙන් අපි ගාවට ගලාගෙන ඉන්නේ අකුසල් සිතුවිලිමයි. කොහෙන්ද ඒ අකුසල් සිතුවිලි එන්නේ? ඇහෙන් ගලන්නෙත් අකුසල්, කනෙන් ගලන්නෙත් අකුසල්, නහයෙන් ගලන්නෙත් අකුසල්, කයෙන් ගලන්නෙත් අකුසල්, මනසින් ගලන්නෙත් අකුසල්. එහෙනම් මේ සලායතනයන්ගෙන්ම ගලාගෙන ඉන්නේ අකුසල්. ඒ වෙලාවට අපි අවබෝධයෙන් ඉන්න ඕනේ මේ එන්නේ අකුසලයක්, මේ එන්නේ කුසලයක්. ඒක අවබෝධ කරගන්න හොඳ සිහියක් අපිට තියෙන්න ඕනේ. සම්මා සතියක් අපිට තියෙන්න ඕනේ. වචනයක් ප්‍රකාශ කරන්න ගියොත් මේ කියවෙන්න යන්නේ බොරුවක්ද? විහිළුවක් කරන්න ගියත් මේ කියවෙන්න යන්නේ බොරුවක්ද? දැඩි වීරියක් අවශ්‍යයි පින්නතුනි මේ සංසාරයෙන් ඈතර යනවා කියන එක පහසුවෙන් වෙන්න බෑ. වෙන්න පුළුවන් නම් මෙච්චර කල් අපි සංසාරේ ඇවිදගෙන එන්නේ නැහැ. ඒ අමාරුතාවය නිසායි අපි මෙතෙක් සසර ඇවිදගෙන ආවේ. ඒ හින්දා දැඩි වීරියක් ගන්න ඕනේ මේ සංසාරයෙන් ඈතර යන්න. හොඳ සිහියක් තියෙන්න ඕනේ මේ සංසාරයෙන් ඈතර යන්න. හැබැයි ඒ සීලය ඒ විදිහට සිහියක පිහිටවල ආරක්ෂා කරගන්න යම් කෙනෙක් වීරිය වඩන්න උත්සාහ දරනවා නම් ඒ උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් හැටියට වචන පිට වෙන්න හදනකොටම ඔහුට සිහිය එනවා මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. අනිත් එකේ හොඳ සිහියෙන් හිටියහම සිල් ආරක්ෂා කරන්න හරි ලේසි. කතා කරන්න පටන් ගත්තාම අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ මම දැන් කතා කරනවා. එතකොට මට වෙන කිසි දෙයක් සිහියක් අවශ්‍ය නැහැනේ. කතා කිරීම පිළිබඳව සිහියෙන් ඉන්නවා. මොකද මේ කේලමක් එනවද, හිස් වචනයක් එනවද, බොරුවක් එනවද කියන සිහිය තියෙනවා. එතකොට කේලම්, හිස් වචන, බොරු වචන අයින් කරලා අපි සත්‍ය උදේ කතා කරනවා. ඊට පස්සේ වැඩක් කරන්න යනකොට අපි කියමු මොකක් හරි පිහ දාන්න යනවා. එතකොට හොඳ සිහියෙන් ඉන්න මම මේක පිහ දානවා. හැබැයි මේක උඩ කූඹි ඉන්නවා. ඉතින් මට කේන්ති ඇවිල්ලා පිහලා දැම්මොත්, සත්තු මැරුණොත්, එහෙමුණොත් මට අකුසල් වෙනවා. ඉතින් ඒ අය බේරලා පිහින්න උත්සාහ කෙරුවොත් මට ඒයින් වෙන අකුසලයෙන් මිදෙනවා. නමුත් ඒක බොහොම අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඉවසන්න වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඉවසීම අපිට දේශනා කරලා තියෙන එක හරි වටිනවා කියලා. එතකොට ඊළඟට හැම ක්‍රියාවක්ම මේත් එක්ක සම්බන්ධ කරලා ඒ වැඩේට යෙදෙනකොට මේක කොයි ආකාරද? මේක හරි ක්‍රමයේද වැරදි ක්‍රමයේද කියලා හිතලා කල්පනා කරලා ඒ වැඩේට යන්න හදනකොට වැරද්දට එනවත් එක්කම මතක් වෙන ඔය කරන්න යන වැඩේ වැරදි කියලා. මේ අවබෝධය ඕනේ. කායගත සතිය හොඳට තියෙන කෙනෙකුට මේ සසරින් එතර වෙන්න
බොහොම ඉක්මනට පාර හදාගන්න පුළුවන් නිසායි අපේ භාග්‍යතුන් වහන්සේ මේ සම්මා සතියෙන්ම ජීවිතය ගත කරන්න ඕනේ. මනා වූ සතිපට්ඨානයක පිහිටන්න ඕනේ කියන කාරණාවම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ඒ කාරණාව සිහි තබාගෙන නිරන්තරයෙන් තමන් සිදු කරන කායික වාචසික මානසික ක්‍රියාවන් පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉඳගෙන මේ ගලන්නේ පවුද මේ ගලන්නේ පින්ද කියන කාරණාව දැනගන්න ඕනේ. පව් ගලන දොරට පුළුවන් තරම් වහලා ජීවිතයට කුසල් ගරන්න ඉඩ හරිනවා කියලා කියන්නේ මුල් දේශනාවෙත් මතක් කළා. මේ ජීවිතයට දිවා රෑ දෙකේ පින් ගලන ගංගා 8ක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. තෙරුවන් සරණ යාම සහ පන්සිල් ආරක්ෂා කිරීම. තෙරුවන් බැහැර කරලා පන්සිල් ආරක්ෂා නොකරනවා නම් එතන ඉඳලා ගලන්න පටන් ගන්නෙ පව්. නමුත් අපිට අවශ්‍ය ජීවිතයට පින්. රෑ දවල් දෙකේ ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරන ඒ උතුම් සීලය ආරක්ෂා කරගෙන තෙරුවන් සරණ ගියපු උතුම් ජීවිතයක් පෝෂණය කරගන්න මේ පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.